ආදරණීය දරුදරියනි අපි මේට ප්‍රථම පාඩම් පරිච්ඡේද කීපයකින්ම 11 වන පාඩම වන වෙළඳාම ඒකක යටතේ දේශීය වෙළඳාම සම්බන්ධව පසුගිය විභාග ප්‍රශ්න ගණනාවක් සාකච්ඡා කරා. විශේෂයෙන්ම ව්‍යුහගත ප්‍රශ්න වසර 20ක විභාග ප්‍රශ්න සාකච්ඡා කරා. මාකින් ස්කීම් එක අනුව නැත්නම් පිළිතුරු පත්‍ර සමීක්ෂණයේදී ලකුණු ලබා දෙන ආකාරය පිළිබඳ හොඳ මඟ පෙන්වීමක් කරමින් ඊට අමතරව ඒ ප්‍රශ්නයට ප්‍රධාන පාලක පරීක්ෂකතුමා අපේක්ෂා කරන පිළිතුරු වල ස්වභාවය සහ පිළිතුරු ධාරිතාවය කොපමණද කියන එක හොඳින් විග්‍රහයක දුන්නා. අපි ගියවර පරිච්ඡේදය තුලින් වාස්තවික පේපර් එකේ නම් පළවන ප්‍රශ්න පත්‍රයේ එනම් කෙටි ප්‍රශ්න පත්‍රයේ බහුවර්ණ ප්‍රශ්න රාශියක් කතා කරා. ඒකෙදි විභාග ප්‍රශ්න වලට අමතරව මම විසින් ඔයගොල්ලන්ට බහුවර්ණ ප්‍රශ්න සාකච්ඡා කරද්දී ඔබට දැනෙනවා සමහර ප්‍රශ්න ව්‍යාකූලයි. සමහර ප්‍රශ්න ව්‍යාකූල නැහැ නමුත් ඔබ ව්‍යාකූල කරගන්න. අන්නේ ව්‍යාකූලතාවයට පත්වන ආදර්ශ ප්‍රශ්න ගණනාවක් සාකච්ඡා කරලා ඒ ව්‍යාකූලත්වයට පත් නොවන්න ප්‍රශ්නෙට ප්‍රවේශ වෙන්නේ කොහොමද? පිළිතුරු වලට ප්‍රවේශ වෙලා වඩාත්ම නිවැරදි පිළිතුර තෝරන්නේ කොහොමද කියලා මම මේ ප්‍රශ්න කීපයක් තුලින් හොඳ අවබෝධයක් ලබා දුන්නා. මතක ඇති අපි අද පාඩම් පරිච්ඡේදයෙන් කතා කරන්න යන්නේ වාස්තවික ප්‍රශ්න පත්‍රයටම අදාළ. එනම් පළවන ප්‍රශ්න පත්‍රයට අදාළ සැපීම් වර්ගයේ ප්‍රශ්න. නැත්නම් supply type questions කියන එක. සැපීම් වර්ගයේ ප්‍රශ්න දෙකක් එනවනේ පේපර් එකේ මතකයිනේ. මොනවද? එකක් තමයි හිස්තැන් පුරවන්න. සුදුසු පදයක් හෝ නැත්නම් පද කීපයක් යොදාගෙන හිස්තැන් පුරවන්න. ඒතර අපි ඒක සැපීම් වර්ගයේ ප්‍රශ්න වලට තමයි දාන්නේ. අනිත් එක තමයි නිශ්චිත පිළිතුරු සපයන එක. නිශ්චිත පිළිතුරු. ඒකත් සැපීම් වර්ගයේ ප්‍රශ්න. තේරෙනවද? නිශ්චිත පිළිතුරු සපයන ප්‍රශ්න 10යි සුදුසු පද නැත්නම් වචන යොදාගෙන හිස්තැන් සම්පූර්ණ කරන ප්‍රශ්න 10 ප්‍රශ්න 20ක් එනවනේ. අන්නේ ප්‍රශ්න 20ට අදාළ පෙරහුරුව තමයි අද පරිච්ඡේදයෙන් අපි කතා කරන්නේ. විභාග ප්‍රශ්න සහ අනුමාන ප්‍රශ්න සමග ආදර්ශ ප්‍රශ්න සමග. පැහැදිලිනේ? පළවෙනි ප්‍රශ්නය 2013 විභාගයේ පැරණි නිර්දේශයට ආපු ප්‍රශ්නයක් 39 වන ප්‍රශ්නය වශයෙන් 39 වන ප්‍රශ්නය වශයෙන් ආව පේපර් එකේ ඍජු අලෙවිකරණය යටතේ වූ සිල්ලර වෙළඳාම් ක්‍රම 4ක් නම් කරන්න. ඍජු අලෙවිකරණය යටතේ වූ සිල්ලර වෙළඳාම් ක්‍රම 4ක් නම් කරන්න. තේරුණාද? එතකොට මේ තියෙන නිශ්චිත පිළිතුරු සපයන එක. සැපීම් වර්ගයේ ප්‍රශ්න. ඒතර මේවා විස්තරාත්මක උත්තර නැහැ. පොයින්ට් ෆෝම් එක කරුණු වශයෙන් පමණයි ලියන්නේ. දැන් මේකේ වෙළඳාම් ක්‍රම 4ක් නම් කරන්න. නම් කරනවම පමණයි. වෙන මොකුත් ලියන්නේ නැහැ. එතකොට මොකද්ද ඍජු අලෙවිකරණය කියන්නේ? ඍජු අලෙවිකරණය, ඍජු වෙළඳාම තේරුණාද? එහෙම නැත්නම් ඍජු සිල්ලර සහ තොග වෙළඳාම, ඒ වගේ නැත්නම් ඍජු දේශීය වෙළඳාම, ඍජු දේශීය හා විදේශීය වෙළඳාම ඔය වගේ එක එක පැතිවලින් මේක විග්‍රහ කරන්න පුළුවන් ඩිරෙක්ට් මාකටිං කියන එක. මේ කියන්නේ අතරමැදිව නෑ. නිෂ්පාදකයා සහ ගැනුම්කරු අතර. නිෂ්පාදකයා සහ ගැනුම්කරු අතර අතරමැදිව කෙනෙක්වත් නෑ. එනම් තොග වෙළෙන්දු, සිල්ලර වෙළෙන්දු, නියෝජිතව කවුරුත් නෑ. නිෂ්පාදකයා විසින් කෙලින්ම පාරිභෝගිකයා අතට නැත්නම් ගැනුම්කරු අතට භාණ්ඩ සේවා පත් කරනවා. තේරුණානේ? ඒක තමයි ඍජු අලෙවිකරණය කියන්නේ. අපි විස්තරාත්මකව කතා කරන්නේ. අන්න ඒක ඍජු අලෙවිකරණය යටතේ සිල්ලර වෙළඳාමේ ක්‍රියාත්මක වන සිල්ලර වෙළඳාම ක්‍රියාත්මක වන විදි 4ක් නැත්නම් ක්‍රම 4ක් කියන්නේ. එකක් මොකද්ද? එකක් තමයි නිෂ්පාදකයා විසින් කෙලින්ම පාරිභෝගික භාණ්ඩ අලෙවි කරනවා. කොහොමද? මංගත ක්‍රමයට. ඒ කියන්නේ පාරිභෝගික අන්තර්ජාලය ඔස්සේ තොරතුරු හොමාරු කරගෙන අන්තර්ජාලය ඔස්සේ ඇනවුම් කරනවා. අන්තර්ජාලය ඔස්සේම ණයපත් හෝ හරපත් භාවිතා කළ ගෙවීම් කරනවා. එහෙමනම් මොකද වෙන්නේ? නිෂ්පාදකයා කෙලින්ම කිසියම් ප්‍රවාහන සේවාවක් මගින් එක්ක කුරියර් සේවය මගින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේම ප්‍රවාහන සේවයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බෙදාහැරීමේ නියෝජිත ආයතනයක් සම්බන්ධ කරන් වෙන්න පුළුවන්. ඒතර බෙදාහැරීමේ නියෝජිත ආයතනයක් සම්බන්ධ කරගත්තට එයා අතරමැදි කොහොමද සලකන්නේ නැහැ. මොකද නිෂ්පාදකයාගේ කුලීරත සේවයක් විදිහට තමයි එතන සම්බන්ධ වෙන්නේ. නිෂ්පාදකයා තමයි කෙලින්ම අලෙවි කරන්නේ. තේරුණාද? ඒ වගේ මංගත අලෙවිකරණය මේකට පැහැදිලි එක උදාහරණයක් වෙනවා. එහෙනම් පළවෙනි එක ලියන්න පුළුවන් මංගත.
ඔන්ලයින් මංගත විකිණීම. මංගත විකිණීම. එහෙම නැත්නම් අපිට මේක ලියන්න පුළුවන් අන්තර්ජාල. අන්තර්ජාල අලෙවිකරණය. මේ දෙකම හරි. ඒතර මේක ඍජු අලෙවිකරණ ක්‍රමයක්. අතරමැදිව සම්බන්ධ කරන්නේ නැතුව. පැහැදිලිනේ? තව මොනවද? තව එකක් අපිට ගන්න පුළුවන් නිෂ්පාදකයා විසින්ම දාම වෙළෙන්සැල් නැත්නම් උපාංග වෙළෙන්සැල් පද්ධතිය පවත්වාගෙන යනවා. කියන්නේ නිෂ්පාදකයාගේ ශාඛා වෙළෙන්සැල් රට පුරා ස්ථානගත කරනවා. සේවකයෝ දාලා ඒ මගින් භාණ්ඩ අලෙවි කරනවා. ඒතකොට ඒත් අතරමැදිව නෑ. තමන්ගේම ශාඛා. තේරුණාද? එහෙනම් තව ක්‍රමයක් තමයි නිෂ්පාදකයා විසින් රට පුරා විවිධ නගරවල ප්‍රදේශවල ශාඛා වෙළෙන්සැල් පවත්වනවා. ඒ ශාඛා වෙළෙන්සැල් නිෂ්පාදකයාගේ. ඒතකොට නිෂ්පාදකයාගේ සේවකයෝ තමයි ඒකේ සේවය කරන්නේ. තේරුණාද? එහෙනම් ඒ ශාඛා වෙළෙන්සැල් මගින් අලෙවි කරනවා. ඒතකොට එතනත් අතරමැදිව නෑනේ. අතරමැදිව නෑ. මේ ක්‍රමයට අපි කිව්වේ මොකද්ද? තීරිපාටියද අපි කියන්නේ මොකද්ද? නානාංශ වෙළෙන්සැල්. නැත්නම් දාම වෙළෙන්සැල්. නැත්නම් උපාංග වෙළෙන්සැල්. ඒ කියන්නේ තමන්ගේ ශාඛා. අතරමැදිව නෑ. තේරුණාද? ඒතකොට ලියන්න පුළුවන් නිෂ්පාදකගේ දාම නැත්නම් නානාංශ නැත්නම් උපාංග තුනම හරි උපාංග වෙළඳසැල් මගින් තව ක්‍රමයක් මොකක්ද? තව ක්‍රමයක් නිෂ්පාදකයට පුළුවන් අපිට තැපෑලින් ඇනුම් කරන්න. තේරුණාද? තැපැල් ඇනුම් නැත්නම් තැපැල් වෙළඳාම් තැපෑලින් ඇනුම් කරලා තැපැල් මගින්ම ගෙවීම් කරලා අපිට තැපැල් සේව මගින්ම ගෙදරට භාණ්ඩ ගෙන්න ගන්න පුළුවන්. පොත්පත් සංග්‍රහ වගේ ඒවා විශේෂයෙන් තෑගි භාණ්ඩ වලට මේකත් තාම ජනප්‍රියයි. තේරුණාද? එහෙනම් තුන්වෙනි එක තමයි තැපැල් වෙළඳාම මගින්. තැපැල් වෙළඳාම මගින්. තැපැල් වෙළඳාම කොත් ඇති. තව මොකක්ද? තව එකක් තමයි නිෂ්පාදකයා ප්‍රථමයෙන් කැටලොග් පාරිභෝගික අතට පත් කරනවා. සමහරට නිෂ්පාදකයලාගේ ඉන්න වෙනම ප්‍රවර්ධන කණ්ඩායමක් ප්‍රොමෝෂන් ටීම් එකක් ඒගොල්ලන්ට දෙනවා කැටලොග් එක. ඒගොල්ලෝ ගිහලා සමහරට ඒ සෑම වීදියක්ම ආවරණය වෙන්න ලෙටර් බොක්ස් එකට ලියුම් පෙට්ටියට දාලා එනවා. එහෙම නැත්නම් තැපෑලෙන් යවනවා. තේරුණාද? එතකොට ඒ කැටලොග් එකේ තියෙනවා භාණ්ඩ විස්තර. භාණ්ඩයේ මූලික ස්වභාවය අපි තුමු දැන් විදුලි උපකරණයක් නෑ ඒක කොටස් කරන් පස්සේ ඒ කොටස් වල තියෙන විස්තර ඒක ඇසෙම්බල් කරලා තියෙන ආකාරය එකලස් කරපු රට තේරුණාද? පාවිච්චි කරපු අමුද්‍රව්‍ය තාක්ෂණ සියල්ලම විස්තර තියෙනවා. එතකොට ඒ කැටලොග් එකේ විස්තර කියවුවම අපට දැනෙනවා මේ භාණ්ඩය අපිට ගැළපෙනවද? අපට නඩත්තු කරන්න පුළුවන්ද? නඩත්තු කිරීම පහසුද? අනුතුරුදායක බවක් නැද්ද? ආදී වශයෙන් අපේ අවශ්‍යතාවය හා සැසඳෙනවද කියලා තීරණය කරලා අපිට අවශ්‍ය නම් අපිට පුළුවන් දුරකථන ඇමතුමක් දෙන්න. නැත්නම් අන්තර්ජාලය ඔස්සේ විද්‍යුත් තැපැල් පණිවිඩයක් වශයෙන් නැත්නම් ඊමේල් පණිවිඩයක් වශයෙන් අපිට පුළුවන් ඇනුම් කරන්න. ඇනුම් කරලා ගෙන්න ගන්න පුළුවන්. ඒකට කියන්නේ කැටලොග් මගින් විකිණීම කියලා. ඒතර ඒකත් අතරමැදිව නෑ. ඍජු අලෙවිකරණ ක්‍රමයක්. එහෙනම් හතරවෙනි එක තමයි කැටලොග්. කැටලොග් මගින් විකිණීම. කැටලොග් මගින් විකිණීම. හතරක් ඇති උපරිමහානේ හතරයිනේ. තවත් ක්‍රම තියෙනවා. තව නිෂ්පාදකයා විසින්ම විකුණුම් හමුදාවක් පුහුණු කරලා විකුණුම් සේවක හමුදාවක් පුහුණු කරලා ඒගොල්ලන්ට ගෙන යා හැකි භාණ්ඩ ප්‍රමාණයක් දීලා එක එක වීදි වලට බෙදාවෙන් කරලා එක එක වීදි වල ඒ කියන්නේ පයින් ඇවිදලා ගෙන්ගෙට ගිහිල්ලා ඩෝ ටු ඩෝ සෙලර් කෙනෙක් විදිහට ගෙන්ගෙට ගිහිල්ලා ඒ සාම්පල් පෙන්නලා භාණ්ඩ හඳුන්වලා දීලා ඒවා ප්‍රයෝජන ගැන කියලා වාසි ගැන කියලා මිලදී ගන්න පෙළඹවීමක් තුලින් අලෙවි කරන්න උත්සාහ කරනවා. ඒකට අපි අලෙවි කරන දේ කියනවා පෞද්ගලික අලෙවිය කියලා. පර්සනල් සෙලින්. ඒක පෞද්ගලික අලෙවියේදීත් මොකද වෙන්නේ? අතරමැදිව නෑ. අපි ඕන එක ස්ටෑන්ඩ් බයි ලියමුකෝ. පස්වෙනි එකක් විදිහට පෞද්ගලික අලෙවිය. පෞද්ගලික අලෙවිය. මේක ඕගලන්ට අත්දැකීම් ඇති ඕන තරම්. සාමාන්‍ය සතියකට සැරයක්වත් එනවනේ මේ වගේ කණ්ඩායමක ඔයගොල්ලෝ ගවල් වලට. පෞද්ගලික අලෙවිය. පෞද්ගලික අලෙවිය මගේ.
මෙන්න මෙහෙම ඔයගොල්ලෝ කරුණු 4ක් ලියනකොට මේ 4ට මොකද වෙන්නේ? 4ට ලකුණු භාගය බැගින්. ලකුණු 2ක් ලැබෙනවා. ලකුණු 2. පැහැදිලිනේ? මතක තියෙන සාමාන්‍යයෙන් ඍජු අලෙවිකරණය මේ වෙළඳාම් පාඩමේදී අනිවාර්යයෙන්ම අහනවා. එක්ක අලෙවිකරණ පාඩමේදී අහන්න පුළුවන්. ඒ වගේම විද්‍යුත් සිල්ලර වෙළඳාම් කියන ඒ අනුමාතෘකා කීපය. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. ආදර්ශ ප්‍රශ්න. ආදර්ශ ප්‍රශ්න කීපයක්. පහත දැක්වෙන වෙළෙන්සැල් නම් කරන්න. පහත දැක්වෙන වෙළෙන්සැල් නම් කරන්න. නාගරික ප්‍රදේශවල රාජ්‍ය හෝ පෞද්ගලික අයිති යටතේ ඇති ගොඩනැගිලි තුල විවිධ පුද්ගලයින් හා ආයතන වෙළෙන්සැල් කුලියටගෙන භාණ්ඩාසය වලිවි කරන වෙළෙන්සැල් ක්‍රමය. විශේෂයෙන්ම නගර තුල එක්ක රජයෙන් තේරෙනවද නැත්නම් පළාත් සභාවෙන් ඒත් රජයෙන්නේ. එහෙම නැත්නම් පුද්ගලික අංශයේ තනි පුද්ගල ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන්, හවුල් ව්‍යාපාරයක් වෙන්න පුළුවන්, සමාගමක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ කඩකාමර විශාල ප්‍රමාණයක් තියෙන එක්කෝ තනි මහලක් වෙන්න පුළුවන්. බොහෝ වෙලාවට දැන් හදන්නේ මහල් කීපයෙන් යුක්ත තට්ටු කීපයෙන් ගොඩනැගිල්ලක් හදනවා. ඒ ගොඩනැගිල්ල කඩකාමර එක එක ව්‍යාපාරිකෝ කුලියට ගන්නවා. කුලියට අරගෙන එක එක පන්ති භාණ්ඩ, සමාන භාණ්ඩ නෙවෙයි, විවිධ ಜಾති භාණ්ඩ අලෙවි කරනවා. ඕක මේ ක්‍රමයට අපි දැන් තියෙන සුපිරි වෙළෙන්සැල් ජනප්‍රිය වෙන්න පෙර මේ කතා කරන මම පවා මේවා ආමන්ත්‍රණය කළේ සුපිරි වෙළෙන්සැල් කියලා, සුපර් මාකට් කියලා. තවමත් මේ නුගේගොඩ මේ මම මේ කියන්න යන සංකීර්ණයක් තියෙනවනේ. නුගේගොඩ තියෙනවා. ඒ කාලේ මම හිතන්නේ දැන් පවා ඔය මේ බස්වල කොන්දොස්තර මහත්තුරු නැත්නම් කොන්දොස්තර වශයෙන් වැඩ කරන මල්ලිලා දැනුත් කියනවා නුගේගොඩ සුපර් මාකට් බහින්න කියලා. නමුත් ඒ කියන තැන සුපර් මාකට් එක ගන්නෑ. තේරෙනවද? ඒ නුගේගොඩ සුපර් මාකට් කියලා කියන්නේ මේකට. නමුත් මේක සුපර් මාකට් නෙවෙයි. සුපර් මාකට් නෙවෙයි මේවට මොකද්ද කියන්නේ? වෙළඳ සංකීර්ණ, ට්‍රේඩ් කොම්ප්ලෙක්ස්. වෙළඳ සංකීර්ණ. තේරුණානේ? පුද්ගලික අයිතිය හෝ රාජ්‍ය අයිතිය යටතේ එක එක ව්‍යාපාරික කඩකාමර රාශියක් දින විශාල ගොඩනැගිල්ල. එකිනෙක අයව කුලියට අරගෙන ඒක බද්දර අරගෙන භාණ්ඩ අසවල විකරනවා. මොනවද ඒවට කියන්නේ? වෙළඳ සංකීර්ණ, ට්‍රේඩ් කොම්ප්ලෙක්ස්. වෙළඳ සංකීර්ණ. වෙළඳ සංකීර්ණ. ට්‍රේඩ් ඕන ටර්ම් එකක් තුන ට්‍රේඩ් කොම්ප්ලෙක්ස්. ට්‍රේඩ් කොම්ප්ලෙක්ස්. දෙවෙනි ප්‍රශ්නේ අනුමාන ප්‍රශ්නෙට ආදර්ශ ප්‍රශ්නය. වරාය හා ගුවන් තොට තුල විදේශීය භාණ්ඩ තීරුබදු රහිතව අලෙවි කරනු ලබන වෙළෙන්සැල්. වරායෙත් තියෙනවා, ගුවන් තොටුපළෙත් තියෙනවා විදේශ රටවල භාණ්ඩ වර්ග රාශියක් තීරුබදු නොමැතුව, ඒ කියන්නේ අඩු මිලට තීරුබදු නොමැතුව අලෙවි කරන කාටද? හැමෝටම නෙවෙයි. එක්ක ගුවන් මගීන්ට නැත්නම් නැව් මගීන්ට පිටස්තරයට බෑ. තේරෙනවනේ? මොනවද ඒකට කියන්නේ? බදු රහිත වෙළෙන්සැල්. නැත්නම් ඩියුටි ෆ්‍රී ෂොප්ස් නේ. බදු රහිත වෙළෙන්සැල්. බදු රහිත වෙළෙන්සැල්. බදු රහිත වෙළෙන්සැල්. අපි න්‍යායාත්මක පාඩම කරද්දි මතකද කිව්වා මේ වගේම ඔය චොක්ලට්, ඒ වගේම චොක්ලට් ඇතුළු රස කැවිලි, සිගරට් වර්ග, ඒ වගේම බියර් කෑන් වැනි සීමිත භාණ්ඩ ප්‍රමාණයක් ගුවන් යානා තුලක් ගුවන් මගීන්ට අලෙවි කරන පුංචි කඩයක් නැත්නම් වෙළෙන්සැලක් තියෙනවා. ගුවන් යානා තුල බොහෝ ගුවන් සමාගම් වල ඒක කරනවා. මොකක්ද ඒකට කිව්වේ? මොන දීසේද? පාරාදීසයේ වෙළෙන්සැල්. මොනවද? පැරඩයිස් බුටික්ස්, පාරාදීසයේ වෙළෙන්සැල්. ඒත් බදු රහිත වෙළෙන්සැලක්මයි. මතකයිනේ? අපි බලමු ඊළඟ ප්‍රශ්නය. රජයේ හෝ පළාත් සභාවල යටිතල පහසුකම් යටතේ නිෂ්පාදකයින්ට විකිණීමටත් වෙළඳුන් හා පාරිභෝගිකයින්ට මිලට ගැනීමටත් පහසුකම් සහිතව ප්‍රදේශ කිහිපයක පිහිටුවා ඇති මහා පරිමාණ වෙළෙන්සැල් පද්ධති. තේරෙනවනේ? එක්ක රජයේ නැත්නම් පළාත් සභාවල යටිතල පහසුකම් යටතේ නිෂ්පාදකයින්ට විකිණීමට. ඒ කියන්නේ රජයේ හෝ පළාත් සභාව මගින් යටිතල පහසුකම් සපයලා විශාල ගොඩනැගිලි ඉදි කරලා, ගබඩා ඉදි කරලා රථවාහන අතර කිරීමේ පහසුකම් ස්ථාපිත කරලා තියෙන තැනක් මේ කියන්නේ. එතනට නිෂ්පාදකයන්ට ඇවිල්ලා තොග වශයෙන් භාණ්ඩ අලෙවි කරන්න පුළුවන්. ඒ වගේම වෙළඳුන්ටයි, ඒ වගේම පාරිභෝගිකයන්ටයි ඉහළ මිලදී ගන්න පුළුවන්. වෙළඳුන්ට විශාල පරිමාණයෙන්, පාරිභෝගිකයන්ට සුළු පරිමාණයෙන් මිලදී ගන්න පුළුවන්. එහෙම පහසුකම් සහිතව ප්‍රදේශ කිහිපයක පිහිටුවා ඇති මහා පරිමාණ වෙළෙන්සැල් පද්ධති.
පැහැදිලිනේ? මොනවද මේකට කියන නම? ප්‍රදේශ කීපයක තියෙන මතකනේ. නොනිදන නගරය කියන සංකල්පය ආවේ මෙන්න මේ ක්‍රමය නිසා. නොනිදන නගරේ. තේරෙනවද? මුලින්ම දඹුල්ලෙන් පටන් ගත්තේ. දැන් ඊට පස්සේ මහනුවර කැප්පිටිපොළ තියෙනවා. රත්මලාන තියෙනවා. ඒ වගේම මෙතන කිරිමණ්ඩල මාවතේ තියෙනවා. මීගොඩ තියෙනවා. මොනවද මේ? ආර්ථික මධ්‍යස්ථාන. මතකනේ? නැත්නම් වෙළඳ මධ්‍යස්ථාන. ආර්ථික මධ්‍යස්ථාන. දැන් ඔය මිනිස්සු යන්නේ එහෙමනේ කොහෙද යන්නේ? අද අපි ආර්ථිකයට යනවා. අපට ඒ බරු ටික ආර්ථිකයෙන් ගන්න පුළුවන්. එහෙමනේ ආර්ථිකයෙන් කියලානේ කියන්නේ ආර්ථික මධ්‍යස්ථාන. තේරුණාද? ඉකොනොමික් සෙන්ටර්ස්. නැත්නම් ට්‍රේඩ් සෙන්ටර්ස්, ට්‍රේඩ් කම්ප්ලෙක්ස් නෙවෙයි. ඒ වෙළඳ සංකීර්ණ. එතකොට මේකේ විශේෂත්වය නිෂ්පාදකයන්ට විවිධ ප්‍රදේශවල ඉඳලා රාත්‍රී කාලේ විශාල තොග වශයෙන් ගෑල මෙතන අලෙවි කරන්න පුළුවන්. තොග වෙළෙන්දෝ ඉන්නවා, සිල්ලර වෙළෙන්දෝ ඉන්නවා. ඊට අමතරව පාරිභෝගිකයන් වශයෙන් අපිටත් මෙතන ගිහිල්ලා මං හිතන්නේ ග්‍රෑම් 100 200 නම් දෙන එකක් නෑ. කිලෝ එකක් දෙකක් ඒ වගේ බහන්න ගන්න පුළුවන්. දැන් මේ මොනවද මීපේ තියෙන ආර්ථික මධ්‍යස්ථානම එක දවසක් ගියා. රැයක ගිහලා මම මාළු ගන්න ගියන් පස්සේ ඒගොල්ලෝ ගහලම තියෙනවා අඩුම ගානේ මාළු කිලෝ දෙකක් ඉල්ලන්න කියලා. ඒ කියන්නේ හැම වෙලෙන්දෙක්ම නෙවෙයි සමහර වෙලෙන්දු. එහෙනම් මාළු කිලෝ දෙකක් හෝ වැඩියෙන් ඉල්ලුවොත් තමයි දෙන්නේ. කොහොම වුණත් ඉතින් මාළු කිලෝ දෙකක් කියන්නේ මහ ලොකු ගාණක් නෙවෙයිනේ. මහ ලොකු ප්‍රමාණයක් නෙවෙයිනේ. ඒ නිසා වෙලෙන්දුන්ට වගේම පාරිභෝගිකයන්ටත් මිලදී ගන්න පහසුකම් තියෙනවා. තේරෙනවා. සමහර ඒවා රැය එළි වෙනකන් දැන් දඹුල්ල තවමත් රැය එළි වෙනකන් වැඩ. කැප්පිටිපොළත් එහෙමයි. මීපිට මම හිතන එච්චර නෑ එළි වෙනකන් පාන්දර 2 විතර වෙද්දි වහලා දානවා. රත්මලාන තියෙන කුඩාය වනේ. තේරෙනවද? ඒකට කියන්නේ ආර්ථික මධ්‍යස්ථාන නැත්නම් වෙළඳ මධ්‍යස්ථාන. ආර්ථික නැත්නම් වෙළඳ මධ්‍යස්ථාන. ඊළඟ ප්‍රශ්නය ගුවන් යානා තුල බදු රහිතව රස කැවිලි මත්පැන් සිගරට් ආදිය අලෙවි කරන වෙළෙන්සැල්. බොහෝ ගුවන් සමාගම් වලට අයිති ගුවන් යානා තුල තියෙනවා මේ වගේ පුංචි වෙළෙන්සැලක්. ඒකෙන් මිලදී ගන්න පුළුවන් තීරු බදු රහිතව. සිගරට් පැකට් එකක් නැත්නම් ඔය බියර් කෑන් එකක් එහෙම නැත්නම් මත්පැන් බෝතලයක් තේරෙනවද? චොක්ලට් වර්ග ගන්න පුළුවන් බදු රහිතව. කාටද ගන්න පුළුවන්? ගුවන් මගීන්ට පමණයි. අපිට ගන්න බෑ. ඇයි බැරි? අපි ඉන්නේ පොළවේ ගුවන් යානේ තියෙන උඩුගෝලි. කොහොමත් අපිට බෑනේ. අනිවාර්යයෙන්ම ගුවන් මගීන්ට පමණයි. මොකක්ද නම මතකයිනේ? පාරාදීසයේ වෙළෙන්සැල්. පැරඩයිස් බුටික්ස්. පාරාදීසයේ වෙළෙන්සැල්. පාරාදීසයේ වෙළෙන්සැල්. පාරාදීසයේ වෙළෙන්සැල්. අපි ඊළඟට බලමු දෙවන ප්‍රශ්නය ආදර්ශ ප්‍රශ්නය පහස් සඳහන් මහා පරිමාණ සිල්ලර වෙළෙන්සැල් ක්‍රම නම් කරන්න. පහස් සඳහන් මහා පරිමාණ සිල්ලර වෙළෙන්සැල් ක්‍රම නම් කරන්න. 1. පාරිභෝගිකයාට අත්‍යවශ්‍ය භාණ්ඩ රාශියක් ස්වයං සේවා විකුණුම් ක්‍රමයටතේ එකම වහලක් යටින් මිලදී ගැනීමට වැඩි පාරිභෝගික පහසුකම් යටතේ ක්‍රියාත්මක වන වෙළෙන්සැල්. කියනකොටම අදහස එන්නේ නැද්ද? පාරිභෝගිකයාට අත්‍යවශ්‍ය භාණ්ඩ රාශියක් ස්වයං සේවා විකුණුම් ක්‍රම යටතේ එකම වහලක් යටින් මිලදී ගැනීමට වැඩි පාරිභෝගික පහසුකම් යටතේ ක්‍රියාත්මක වන වෙළෙන්සැල්. බහුවංශ නෙවෙයි. බහුවංශ පැත්තට යනවා. මොකද බහුවංශ නම් කෙලින්ම කියනවා ආංශික වශයෙන් නැත්නම් අංශ වශයෙන් වෙන් කරලා දෙපාර්තමේන්තු වශයෙන් කියලා ඉංගියක් දෙන්න ඕනේ. මේක කියන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ රාශියක් ස්වයං සේවා විකුණුම් ක්‍රම. සුපර් මාකට් අනිවාර්යයෙන්ම තියෙනෝනේ එකම වහලක් යටතේ මිලදී ගන්න. වැඩි පාරිභෝගික පහසුකම්. වායු සමන පහසුකම් තියෙනවා. පුංචි ළමුන්ට විනෝදීය පහසුකම් තියෙනවා. ආපන ශාලා පහසුකම් නැත්නම් භෝජනාගාර පහසුකම් තියෙනවා. ඉන්ටර්නෙට් කැෆේ පහසුකම් තියෙනවා. මොකක්ද දෙන්නේ? අනිවාර්යයෙන්ම සුපිරි වෙළෙන්සැල්. අනිවාර්යයෙන්ම සුපිරි වෙළෙන්සැල්. සුපර් මාකට්ස්. සුපිරි වෙළෙන්සැල්. ඊට පස්සේ ඒක දෙවෙනි කොටස ශාඛා පද්ධතියක් විවිධ ප්‍රදේශවල නඩත්තු කරමින් එක් පන්තියේ නැත්නම් එක් පන්තියේ භාණ්ඩ අලෙවි කරන වෙළෙන්සැල්. විවිධ ප්‍රදේශවල ශාඛා වෙළෙන්සැල් පද්ධතිය පවත්වාගෙන යනවා. අලෙවි කරන්නේ එක පන්තියේ භාණ්ඩ නැත්නම් එක වර්ගයකටත් භාණ්ඩ. එක පන්තිය කියන එකේ තීරු මොකද්ද? එකම වර්ගයේ භාණ්ඩ කියන එකයි. එකම වර්ගයේ. එකම වර්ගයේ. ඒ කියන්නේ ලිපි ද්‍රව්‍ය නම් ලිපි ද්‍රව්‍ය පමණයි. වෙනත් ඒවා නැහැ. ස්වර්ණාභරණකුත් විවිධ
ස්වර්ණාභරණ පමණයි. තේරුණාද? එකම ජාතිය. ගෘහ භාණ්ඩ කිව්වොත් ගෘහ භාණ්ඩ පමණයි. ඒ වගේ එකම ජාතිය, එකම පන්ති, එකම වර්ගයේ භාණ්ඩ අලෙවි කරනවා. ශාඛා වෙළෙන්සැල් කීපයක් විවිධ ප්‍රදේශවල පවත්වාගෙන යනවා. මොකද ඒකට කියන්නේ නානාංශනේ. මතකයිද? නානාංශ නැත්තම් උපාංග නැත්තම් දාම වෙළෙන්සැල්. දාම එක්ක උපාංග නැත්නම් නානාංශ වෙළෙන්සැල්. පැහැදිලිනේ? බහුවංශ වෙන්න බෑ. බහුවංශ නම් අංශ කීපයක් යටතේ භාණ්ඩ වර්ග කීපයක්, පන්ති කීපයක්. දැන් මේක එක පන්තියයිනේ. අපි තුමා අංශ පහක් තියෙනවා. එකක ලිපි ද්‍රව්‍ය, එකක ආහාර පාන, තවත් එකක රිදිපිලි, තවත් එකක ගෘහ භාණ්ඩ, තවත් එකක විදුලි උපකරණ ආදී වශයෙන් යන්නේ වෙන වෙනම මුදල් අය කැමියුත් තියෙනවා. සේවකත් වෙනම ඉන්නවා. හැබැයි එකම හිමිකාරත්වය, එකම ව්‍යාපාර සංවිධානයට අයිති. අර වගේ දෙපාර්තමේන්තු තියෙනවා. එහෙම වෙන්න බහුවංශන. පැහැදිලිනේ? රයිට්. අපි බලමු ඊළඟ එක. තුන්වෙනි ප්‍රශ්නයේකේ එක් නිෂ්පාදකයෙකුගේ භාණ්ඩ පමණක් අලෙවි කිරීමට බැඳී සිටින වෙළෙන්සැල්. දැන් යම් සිල්ලර වෙළෙන්දෙක් අලෙවි කරනවා කවුරු හරි එක නිෂ්පාදකයෙකුගේ භාණ්ඩ පමණයි. එයාගේ භාණ්ඩ පමණක් විකුණන්න ගිවිසුමක් ගහලා තියෙනවා. ඒ ගිවිසුම අනුව පිටස්තර නිෂ්පාදකගේ භාණ්ඩ අලෙවි කරන්නේ නෑ අය. මොකද එයාට කියන්නේ බැඳි වෙළෙන්සැල්. නැත්නම් බැඳි වෙළෙන්දා ටයිට් ට්‍රේඩ් නැත්නම් ටයිට් මාකට් කියන එක. බැඳි වෙළෙන්දා නැත්නම් බැඳි වෙළෙන්සැල්. බැඳි වෙළෙන්සැල්. ඊළඟට හතරවෙනි කොටස එකේ එක් භාණ්ඩ වර්ගයක් පමණක් විකිණීමට ඉහළ නිපුණත්වයක් දක්වන වෙළෙන්සැල්. එක් භාණ්ඩයක් පමණක් විකිණීමට ඉහළ නිපුණත්වයක් දක්වන වෙළෙන්සැල්. දැන් ස්වර්ණාභරණ, රත්තරන් වලින්, ඒ වගේම රිදී වලින් එක එක කලාත්මක විසිතුරු ස්වර්ණාභරණ නිෂ්පාදනය කරලා අලෙවි කරන්න ඒගොල්ලෝ දන්නවා. වෙන කිසිවක් ඒගොල්ලෝ කරන්නේ නැහැ. තේරුණාද? ඒතර ඒක මොකද්ද? විශේෂිත වෙළෙන්සැල්. එක් භාණ්ඩ වර්ගයක් පමණක්. එක භාණ්ඩයක් කියන එක නේ, එක වර්ගයක්. ස්වර්ණාභරණක ඒකේ ප්‍රභේද කීපයක් තියෙනවා. එක භාණ්ඩ වර්ගයක් පමණක් විකිණීමට ඉහළ නිපුණත්වයක්, ඉහළ විශේෂඥතාවයක් දක්වන වෙළෙන්සැල්. මොනවද? විශේෂිත වෙළෙන්සැල්. විශේෂිත වෙළෙන්සැල්. ඒතර ස්වර්ණාභරණ හොඳම උදාහරණය. ස්වර්ණාභරණ වෙළෙන්සැල්. නමුත් දැන් කිසියම් ස්වර්ණාභරණ සමාගමක් රට පුරා ශාඛා වෙළෙන්සැල් තියාගෙන අලෙවි කරනවා මොකද්ද? ඒතර ඒක දාම. ඒක දාම. තේරුණාද? කිසියම් ස්වර්ණාභරණ සමාගමක් එක වෙළෙන්සැලකින් පමණක් අලෙවි කරනවා. ඒතර දාම නැහැ. අන්න ඒතර ඒක වෙන්නේ විශේෂිත වෙළෙන්සැල් වලට. පැහැදිලිනේ? එහෙනම් මේක විශේෂිත වෙළෙන්සැල්. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ. තුන්වෙනි ආදර්ශ ප්‍රශ්නය නැත්නම් අනුමාන ප්‍රශ්නය. ණයගැතියෙකුට අත්හරින කොටස මුදල් වට්ටම් ලෙසද ලකුණු කළ මිලෙන් අත්හරින කොටස වෙළඳ වට්ටම් ලෙසද හැඳින්වේ. මතකයි නේද? මට ණයගැතියෙක්ගේ මුදල් එන්න තියෙනවා. තව කල් තියෙනවා එන්න. මට යාගෙන් ඉක්මනින් මුදල් ගන්න, යා පෙළඹවීමට මම යාගෙන් ලැබිය යුතු මුදලින් කොටසක් මම යාට අත්හරිනවා. මම එහෙම ප්‍රකාශ කරනවා. මම කියනවා ඔබ මට මුදල් ගෙවන්න තව මාස 3ක් තියෙනවා. නමුත් මාස 2කට කලින් ඔබ මට මුදල් දෙනවා නම් මම 10%ක වට්ටමක් දෙන්නම්. ඒ කියන්නේ 10%ක් අත්හරින්න. රුපියල් ලක්ෂයක් නම් 10%ක් රුපියල් 10000ක්. ලොකු මුදලක් නේද? සාපේක්ෂවනේ. එහෙමනම් ණය ගැතිය පෙළඹෙනවා මට ඉක්මනින් මුදල් ගෙවන්න. ඒක මොකද්ද? මුදල් වට්ටම්. භාණ්ඩවල ලකුණු කළ මිලෙන් නැත්නම් ඉන්වොයිස් බිලින් අඩු කරොත් ඒක මොකද්ද? වෙළඳ වට්ටම්. ඒ වයින් සිල්ලර වෙළඳුන් විසින් ලබා ගැනීමට අකමැති වට්ටම් වර්ගයේ නම් කර හේතු දක්වන්න. හොඳ ප්‍රශ්නයක්. ඔය මුදල් වට්ටම් වෙළඳ වට්ටම් දෙකෙන් සිල්ලර වෙළඳෙකුට ඔය දෙකෙන් එකක් ලබා දෙන්න උත්සාහ කරනවා නම් සිල්ලර වෙළඳෙකුට ඔය දෙකෙන් එකක් ලබා දෙන්න උත්සාහ කරනවා නම් ඔබ හිතන්නේ සිල්ලර වෙළඳ ගන්න කැමති මොන වට්ටම් වර්ගයද? නැත්නම් කැමති මොන වර්ගයද? මුදල් වට්ටම්ද වෙළඳ වට්ටම්ද? මොකද හිතෙන්නේ? සිල්ලර වෙළඳ ගන්න අකමැති වෙන්නේ මුදල් වට්ටම්. මුදල් වට්ටම්. බය නැතුව ලියන්න. ඒතර මේකේ
වර්ගයේ නම් කර හේතු දක්වන්න. එහෙනම් නම් කර කියන්නේ එකක්. එක ප්‍රශ්නයක් හේතු දක්වන්න කියන්නේ තව ප්‍රශ්නයක්. ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම තරු ලකුණු දෙකක අපි උත්තර දෙකක් වශයෙන් පෙන්වන්නට ඕනේ. අංක දාන්න බෑනේ. පළවෙනි තරු ලකුණ මුදල් වට්ටම්. මුදල් වට්ටම්. දෙවෙනි තරු ලකුණ අපි හේතුව පෙන්වන්න ඕනේ. ඒ කියන්නේ මුදල් වට්ටම තමයි මෙයා ගන්න අකමැති කියලා අපි සනාථ කරන්න ඕනේ. තහවුරු කරන්න ඕනේ. තහවුරු කරන්න සාධාරණ හේතුවක් කියන්නට ඕනේ. දැන් සිල්ලර වෙලෙන්ද මුදල් වට්ටම ගන්න අකමැති වෙන්නේ දැන් මං දැන් රුපියල් ලක්ෂයක් ලැබෙන්න තියෙනවා නම් තේරෙනවද? රුපියල් ලක්ෂයක් ලැබෙන්න තියෙන දැන් සිල්ලර වෙලෙද්දිගේ මට රුපියල් ලක්ෂයක් ලැබෙන්න තියෙනවා හිතන්නකෝ. එතකොට මම කියනවා කලින් සල්ලි දෙන්න දුන්නොත් මම 100,000ක් අත්හරිනවා කියලා. නමුත් ඕකට කැමති නෑ. මොකද සිල්ලර වෙලෙන්ද දැන් රුපියල් ලක්ෂෙන් 100,000ක් ගියම 90,000යිනේ. වට්ටමයින් කරාම 90,000ක් මට කලින් ගෙවන්නත් එයා සල්ලි හොයන්න එපේ. එහෙනම් එයාගේ වෙළඳාමට තියෙන සල්ලි වලින් තමයි මට ගෙවන්න වෙන්නේ. ඒතර වෙළඳාමට තියෙන සල්ලි ගෙවුවම මොකද වෙන්නේ? එයාගේ දෛනික වෙළඳ කටයුතු වලට මොකද වෙන්නේ? බ්ලොක් වෙන්න පුළුවන්. කාරක ප්‍රාග්ධන ගැටලු, ද්‍රවශීලතා ගැටලු මතුවෙන්න පුළුවන්. ඊට ලාභයි එයා මේ තියෙන සල්ලි වලින් භාණ්ඩ මිලදී අරගෙන තව තවත් වැඩියෙන් මිලදී අරගෙන වැඩියෙන් විකුණාගෙන ලාභයක් ලබා ගන්න එක. ලාභයක් ලබාගෙන පස්සේ ඒ නියමිත දෙන්න ගෙවන එක. තාම කල් තියනවනේ ගෙවන්න. තේරුණාද? මුදල් වට්ටමට අකමැති එකයි මුදල් වට්ටම ගන්න නම් සමහරට බෑට ණයක් ගන්න වෙනවා. ණයක් ගත්තොත් සාමාන්‍ය ව්‍යාපාර කටයුතු වලට භාණ්ඩ මිලදී ගන්න, ව්‍යාපාරේ පුළුල් කරන්න, නවීකරණය කරන්න, ප්‍රචාරණයට ණය ගන්න හම්බෙන්නේ නැහැ. තේරෙනවද? ඒ නිසා ඊට ලාභයි මේ දැන් තියෙන සල්ලි ටික. හරි ණය අරගෙන ණය ගැනීමෙන් ලබා ගන්න සල්ලි ටික හරි මේ වෙළඳ කටයුතු පුළුල් කරන්න ආයෝජනය කරන එක. ඒකෙන් අනාගතයේදී ලැබෙන ලාභයෙන් පුළුවන් මේක සටල් කරන්න. ඒකයි තර්කය. ඒ නිසා වෙළඳ වට්ටමේ මේක ප්‍රශ්නයක් නෑනේ. ලකුණු කළ මිලෙන් අඩු කරනවා. දැන් තොග වෙළඳ කියනවා භාණ්ඩ ඒකක 50ක් ගත්තොත් අපි මේ ගාන දෙන්නම්. ප්‍රශ්නයක් නෑ ගන්නවා. ඒක මොකද ඒක මුදල් හිර කරන්නේ නෑනේ. පස්සේනේ කොහොමද ගෙවන්නේ? වෙළඳ වට්ටම ගන්න කැමති. මේක ගන්න කැමති නෑ. පැහැදිලිද? රයිට්. ඒතර ලියන්න ඕනේ හේතුව මුදල් වට්ටම ලබා ගැනීමට පළමුව මුදල් හිර කළ යුතු අතර ඊට වඩා එම මුදල් වෙළඳ කටයුතු වලට යොදවා උපයන ලාභ තුලින් පසුව පියවීම වඩා වාසිදායක වන නිසාය. ඔක තමයි හේතුව. පැහැදිලිද? ගන්න කැමැති මුදල් වට්ටම මෙන්න මේ හේතුව නිසා. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. වෙළඳාමේදී හමුවන ප්‍රධාන අතරමැදියන් නම් කරන්න. දැන් නිෂ්පාදකයා බිහි කරන නිමැවුම් පාරිභෝගිකයවත් වෙළඳ පොළටනේ බෙදා හරින්නේ. නිෂ්පාදකයාගේ සිට පාරිභෝගිකයාට බෙදා හැරීමට පාලමක් අවශ්‍ය වෙනවා. ඒ පාලම තමයි අතරමැදියෝ. ඒ අතරමැදියෝ ගබඩා කරනවා, ප්‍රචාරණය කරනවා, තෝරනවා, වර්ග කරනවා, ප්‍රවාහනය කරනවා, විවිධ සේවා සපයනවා. ඒ විවිධ සේවා සපයමින් තමයි නිෂ්පාදකයා ළඟ තියෙන නිමැවුම් පාරිභෝගික අතට ගෙන යන්නේ. අන්න ඒ සදා සම්බන්ධ වන අතරමැදියෝ මූලික වර්ග තුනයි. එක්කෙනෙක් කවුද? තොග වෙළෙන්ද. එයා මහා පරිමාණයෙන් තොග වශයෙන් අරන් රැස් කරගෙන සාපේක්ෂව කුඩා පරිමාණ වලින් සිල්ලර වෙළඳුන්ට අලෙවි කරනවා. දෙවෙනි කෙනා කවුද? සිල්ලර වෙළෙන්ද. තොග වෙළඳුන්ගෙන් තොග අරගෙන තමන්ගේ වෙළෙන්සැලේ රැස් කර තබාගෙන ප්‍රදර්ශනය කරලා පාරිභෝගිකයා ඉල්ලුවාම ඉල්ලන ප්‍රමාණයෙන් අලෙවි කරනවා. තව නියෝජිතයත් බොහෝ වෙලාවට නිෂ්පාදකයා වෙනුවෙන් එක්ක භාණ්ඩ බෙදා හරිනවා, එක්ක භාණ්ඩ අලෙවි කරනවා, වෙළඳපොළ අවදානම් දරනවා, මොනවා හරි සේවයක් කරනවා. ඒ ඔන්න ඔය තුන් දෙනා තමයි
අතරමැදි වෙන්නේ. එහෙනම් පළවෙනි එක තොග වෙලෙන්ද. නැත්නම් තොග වෙලෙඳු. තොග වෙලෙඳු. දෙවෙනි එක සිල්ලර වෙලෙඳු. සිල්ලර වෙලෙඳු. තුන්වෙනි එක නියෝජිතයි ඒජන්ට්ලා. පැහැදිලිනේ? දැන් තව මේකේ තියෙන උපප්‍රභේද ඒව එහෙම ලියන්නේ. දැන් නියෝජිත වර්ග තියෙන ප්‍රේරක නියෝජිත, කොමිස් නියෝජිත, නිෂ්පාදක නියෝජිත ඒව ලියන්නේ. ප්‍රධාන අතරමැදියන් කිව්වොත් අනිවාර්යෙන් මේ මූලික තුන තමයි ලියන්න ඕනේ. පැහැදිලිනේ? අපි බලමු ඊළඟ ප්‍රශ්නය. සාමාන්‍යයෙන් ඉන්වොයිස් එක ඇතුළත් කරනු ලබන ප්‍රධාන තොරතුරු කවරේද? දැන් ඉන්වොයිස් එක කියන්නේ මොකක්ද? ණයට විකුණූ භාණ්ඩ පිළිබඳ විස්තර ඇතුළත් කරලා විකුණුම්කරුවා විසින් ගැනුම්කරුට යවන මූලාශ්‍ර ලේඛනය. නැත්නම් ප්‍රාථමික ලියවිල්ල. ප්‍රයිමරි ඩොකියුමන්ට් එකක්. මතක තියාගන්න ඉන්වොයිස් එක නිර්වචනය කරන සෑම අවස්ථාවකම පාවිච්චි කළ යුතු වචනේ තමයි ණයට. මොකද අත්පිට විකුණුම් ඇතුළත් කරන මූලාශ්‍ර ලේඛනය මම ආදර්ශයක් පෙන්වුවා ඔයගලන්ට තීරි පාට් එකේදී මොකද්ද මුදල් මැමය කෑෂ් මෙමෝ ණයට විකුණුම් සිදු කළ වහාම ඇතුළත් කරන මූලාශ්‍ර ලේඛනය තමයි ඉන්වොයිස්. එහෙනම් ණයට විකුණූ භාණ්ඩ විස්තර මොනවද මේකේ තියෙන්නේ? අනිවාර්යයෙන්ම අර දෙන්නගේ නම් ලිපිනේ තියෙන්නම ඕනේ. කාගේද? විකුණුම්කරුගේ ගැනුම්කරුගේ නම ලිපිනේ තියෙනවාමයි. පළවෙනි එක විකුණුම්කරු හා ගැනුම්කරු කරුගේ නම හා ලිපිනේ ඇතුළත් වෙනවම. දෙවෙනි එක තමයි අලෙවි කළ දිනේ තියෙන්නම ඕනේ. අලෙවි කළ දිනේ. මොකද ඒ දිනේ ඉඳන් තමයි ණය ගැතියාට ණය ආපසු ගෙවන්නේ. කියන්නේ තමන් ණයට ගත්ත බඩුවල වටිනාකම ගෙවන්න ඉඩ දෙන්නේ. ඒ ණය ගැතියට ඉඩ දුන් කාලය හොයන්න. ණය ගැතියට ඉඩ දුන් කාලය හොයන්න වෙන්නේ මේ අලෙවි කළ දිනයත් එක්ක. ඒ අලෙවි කළ දිනේ අතිශය වැදගත්. ඒ වගේම දැන් වගකීමේ කාල පරිච්ඡේදය එහෙම තියෙනවා නම් ඒ වගකීමේ කාල පරිච්ඡේදය තුලදී මොනවාරි හානියක් වුණොත් භාණ්ඩය අපිට අනිවාර්යෙන් මාරු කරලා දෙන්න වෙනවනේ. එහෙනම් ඒ අන්නේ වගකීමේ පහසුකම් ලබා දෙන්නත් අලෙවි කළ දිනේ අත්‍යවශ්‍ය වෙනවා. ඊළඟට අලෙවි කළ භාණ්ඩ වර්ගනේ. අලෙවි කළ භාණ්ඩ වර්ග. භාණ්ඩ වර්ග හා මොනවද? අපි තුමු ABC කියලා භාණ්ඩ වර්ග තුනක්. නම් එහෙනම් ABC කියලා අපි වෙන වෙනම පෙන්නන්න ඕන වර්ග. හා අනිත් මොකද? ප්‍රමාණය. අලෙවි කළ ප්‍රමාණය. වර්ග හා ප්‍රමාණයන්. ප්‍රමාණයන් ඇතුළත් වෙනවමයි. හතරවෙනි එක. ඒ අලෙවි කළ භාණ්ඩ වර්ග හා ප්‍රමාණ වලට අදාළ මිල හා වටිනාකම්. ඒකකයක් කීයද? මුළු වටිනාකම කීයද? තේරුණාද? එහෙනම් අලෙවි කළ භාණ්ඩවල මිල හා වටිනාකම් ඇතුළත් වෙන්නම ඕනේ. හතරක් උපරිමයි. නමුත් අපි තව ලියමු. කරුණු හතරක් තමයි විභාගයට අපේක්ෂා කරන්නේ. තව මොනවද? වට්ටම්. සමහරට ණයට විකුණුම් වල මුළු වටිනාකම එනවා අපි තුමු ලක්ෂ 10ක්. ඒ ලක්ෂ 10න් 105ක් අඩු කරනවා වෙළඳ වට්ටමක් වශයෙන්. එහෙනම් ඒක අඩු කරන් පස්සේ මුදල තමයි ගෙවන්න ඕනේ. එහෙනම් අඩු කරන ලද වෙළඳ වට්ටම්. ඔන්න වගේ තොරතුරු අනිවාර්යයෙන්ම ඉන්වොයිස් එක තුලත් වෙන්න ඕනේ. පැහැදිලිද? right. අපි ඊළඟ ප්‍රශ්න බලමු. අර සැපීම් වර්ගයේ ප්‍රශ්නවල ඉතුරු කොටස් ටික. සැපීම් වර්ගයේ ප්‍රශ්නවල ඉතුරු කොටස් ටික. මොනවද? හිස්තැන්. සුදුසු වචන නැත්තම් වචනය එක්ක වචන කීපයක් නැත්නම් වචනය යොදා හිස්තැන් පුරවන්න. මේවත් විභාගයට අනිවාර්යෙන් ප්‍රශ්න 10ක් එනවා. මම නැවත මතක් කරනවා මොකද්ද?
මේ හිස්තැන් පුරවන ප්‍රශ්න නැමැති සැපයීම් වර්ගයේ ප්‍රශ්න කරද්දී මට හැමදාම මතක් වෙන මේ දැන් අවුරුදු 5ක් 6ක් තිස්සේම ওই ලෙඩේ තියෙනවා. හිස්තැන් පුරවන ප්‍රශ්න 10ක් ආවොත් බොහෝ ශිෂ්‍යයෝ හරියට ලියන්නේ 1යි නැත්නම් 2යි. 7ක් 8ක්ම වරද්දනවා. වෙන්න බැරිම දෙයක් නේ. නමුත් වෙනවා. දැන් අනිකුත් ප්‍රශ්න වලින් ස්කෝර් කරලා ලකුණු 78 80 ගත්ත ළමයි ඉන්නවනේ. ඒ අය පවා සමහරට 4ක් වගේ තමයි හරියට ලියන. 6ක්ම වරදිනවා. ඉතින් මං කියන්නේ මෙන්න මේකෙන් තමයි ඔබ අසාර්ථක වෙන්නේ. BS පේපර් එක ලේසි, BS ලේසි. අමාරු නෑ කියන මානසිකත්වයේ හිටියට A's ලැබෙන්නේ නැත්නම් B's ලැබෙන්නේ නැත්නම් මෙන්න මේ හිස්තැන් වලින් තමයි ගොඩාක් අමාරු වෙටිනකොට. තේරුණාද? ඒ නිසා හිස්තැන් ප්‍රශ්න වල ලියන්න නම් මං හැමදාම මතක් කරන එකක් සමස්ත විෂය නිර්දේශයේ සෑම අස්සක් බුල්ලක් නෑරම තියෙන විෂය කරුණු අපි හොඳින් හදාarලා තියෙන්නට ඕනේ. ඒ කියන්නේ බාගෙට සිලබස් එක අපි කියන්නේ උඩින් ගිහලා හරියන්නේ නැහැ. මුළු විෂය නිර්දේශයම ගංගාවක් නම් ඒ ගංගාවේ හැමතැනම තමයි කිමිදිලා මේ තතු හොයා ගන්නට ඕනේ. දෙවෙනි එක තමයි මේ හිස්තැන් පුරන ප්‍රශ්නෙන් අහන දේ ඔබ තේරුම් ගන්න. ඒකයි වරදින්නේ. නමුත් ඒක තේරෙනවා එක්කෝ මේ ප්‍රශ්නේ ආරම්භයේදී නැත්තම් මැදදී නැත්තම් අගදී නැත්තම් අගයි මැදයි කම්පෙයාර් කරාම නැත්තම් අගයි මුලයි කම්පෙයාර් කරාම ඔය කියන ක්‍රම පහෙන් එක් අවස්ථාවකදී මේ ප්‍රශ්නේ අවබෝධ වෙන්නේ නැති වෙන්නේ. ඔබ එහෙනම් එකපාරක් විතරක් කියවලා උත්තරේ කල්පනා කරලා ඉන්නේ නැහැ. එක්කෝ ප්‍රශ්නේ ආරම්භයේදීම තේරෙනවා මේ අහන්නේ මේක තමයි. එක්කෝ තේරෙන්නේ අවසානයේදී තේරෙනවා. එක්කෝ මැදදී. එහෙම නැත්තම් අවසානයයි මැදයි. අවසානයයි මුලයි එක් කරලා සංසන්දනය කළොත් සැසදීමක් කළොත් අහන දේ තේරෙනවා. ඉතින් අපි නිසා කලබල නැතුව සංයමයෙන් ටිකක් වෙලා තියෙනවනේ. වෙලා අරගෙන මේ ප්‍රශ්නෙට ප්‍රවේශ වෙන්න ඕනේ. තේරුණාද? 10න් එකක් හෝ දෙකක් පමණක් නිවැරදිව ලියලා 8ක් නම් අසාර්ථක කරගන්න එපා. ඒක හරි මොකක්ද කියන්නේ පව්කාර වැඩක් නේ. දැන් ඔබ විෂය නිර්දේශ හරියට ඉගෙනගෙන ඒ පව් සිද්ධ වෙන වැඩේ කරන්න එපා. තේරුණානේ? ඒ සඳහා මේකෙදි අපි දැන් මේ කතා කරන ප්‍රශ්න වලින් බලන්න තේරුම් ගන්න. දැන් මම තේරුම් කරනවානේ කොහොමද මේ ප්‍රවේශ වෙන්නේ කියලා. ධනාත්මක ප්‍රවේශයක්. මේ තියෙන්නේ 2007 විභාගයට යොමු වෙච්ච 21 වර අභ්‍යාසය. ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් සම්බන්ධ කෙරෙන. මෙන්න මේක නම් ආරම්භයේදීම තේරෙම මොකක්ද අහන්නේ කියලා. ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් සම්බන්ධ කෙරෙන ඕනෑම අවස්ථාවක් හිස්තැනක් ලෙස හඳුන්වන්නේ. මොකක්ද ඕනෑම අවස්ථාවක්? ගැනුම්කරුවන් විකුණුම්කරුවන් සම්බන්ධ වෙන කෙනෙක් තේරුම ගැනුම්කරු විකුණුම්කරු මුණ ගැහිලා තොරතුරු හුමාරු කරගෙන බහණ්ඩ හා සේවා ගනුදෙනුවක් ඇති කරගන්න ඕන කියන එකනේ. ඒ ඇති කරගන්න ඕනම ස්ථානයක් ඕනම වෙලාවක මොකක්ද ඇති වෙන්නේ? වෙළඳ පොළ. අනිවාර්යයෙන් වෙළඳ පොළ. ඒක ලේසි. වෙළඳ පොළ. දැන් මේක විභාගෙට කීප සැරයක්ම ඇහුවා. හරිද? බහුවරත් ඇහුවා. මගේ දැනට මාකින් කරන කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන පාසල් කීපයක මගේ හිතවත් ගුරුවරුනේ ඒගොල්ලෝ කියන්නේ මෙන්න මේ ප්‍රශ්නෙත් වැරද්දුවලු. ඉතින් මේකත් වරද්දනවා කියන්නේ මං කියන්නේ උසස් පෙළ ව්‍යාපාරත් දින එක නෙවෙයි. උසස් පෙළ වාණිජ විෂය ධාරාවෙම අයින් වෙන්න ඕනේ. අයින් වෙලා වෙන විෂය ධාරාවකට මාරු වෙන්න ඕනේ. එහෙම නැත්නම් රැකියාවක් කරලා තමන්ගේ ඉදිරි අනාගත ජීවිතේ ගොඩනගා ගන්න ඕනේ. ඒ කියන්නේ මේක බෑ කියන වැඩක්ම නැහැ. තේරුණාද? මේක වරද්දන්න එපා. ඊළඟට 2008 විභාග ප්‍රශ්න. 28 වෙනි ප්‍රශ්න වශයෙන් ආපු එක අවසාන පාරිභෝගිකයාට බහණ්ඩ විකිණීම හිස්තැනක් ලෙස හඳුන්වන්නේ. ඒකත් කෙලින්ම ආරම්භයේදීම තේරෙනවා. අවසාන පාරිභෝගිකයාට බහණ්ඩ විකිණීම. ඒ කියන්නේ මොකද? තමන්ගේ පෞද්ගලික පරිභෝජනය සඳහා අවසන් පාරිභෝගිකයට විකුණන ඒගොල්ලන්ගේ පෞද්ගලික පරිභෝජනය. නම් අවසන් පාරිභෝගිකයට විකුණනවා කියොත් එකයි පෞද්ගලික පරිභෝජනය සඳහා විකුණනවා කියොත් එකයි මොකක්ද ඒක? සිල්ලර වෙළඳාම. නැවත විකිණීම සඳහා විකුණොත් තමයි තොග වෙළඳාම වෙන්නේ. සිල්ලර වෙළඳාම. සිල්ලර වෙළඳාම. පැහැදිලිනේ? ඊළඟ ප්‍රශ්නය 2009 විභාගයට ආව ප්‍රශ්නය 28 වන ප්‍රශ්නය වශයෙන් ආව ප්‍රශ්නය. තොග රඳවා නොගෙන ගැනුම්කරු හා විකුණුම්කරු මුණගස්වා ගනුදෙනුවකට සහාය වන අතරමැදිය. තොග රඳවා නොගෙනකොට කියනකොටම උළුට එන්න ඕනේ. තොග රඳව ගන්න ඉතින් කවුද? බ්‍රෝකර්ස්ලා, තරවකරු. අනිත් අය තොග රඳව ගන්නවා. ගැනුම්කරු සහ විකුණුම්කරු මුණගස්සා සම්බන්ධීකරණය කරන. ගනුදෙනුවට සහාය වන අතරමැදිය. සහාය වීමක් විතරයි කරන්නේ. කවුද? අනිවාර්යයෙන් තරවකරු, බ්‍රෝකර්.
තැරැව්කරු. තැරැව්කරු බ්‍රෝකර් කිව්වොත් හරියා. බ්‍රෝකර් කිව්වොත් ලකුණු ලැබෙනවා. ඉංග්‍රීසි වචන සිංහලෙන් කියන එක හොඳ නැහැ නමුත් ලකුණු දුන්නා. බ්‍රෝකර්. ඊළඟට 2010 විභාග ප්‍රශ්න පත්‍රයේ දිනු වෙච්ච ප්‍රශ්නය ණයට විකුණන ලද භාණ්ඩ වෙනුවෙන් මුදල් එකතු කිරීමේ වගකීම් බාර ගන්නා නියෝජිතයා හිස්තැනක් නියෝජිතයා ලෙස හැඳින්වේ. දැන් කිසියම් ප්‍රධානියෙක් වෙනුවෙන් ක්‍රියා කරන නියෝජිතයා ණයට විකුණනවා. ණයට වික්කම ඒ මුදල් එකතු කර ගැනීමේ වගකීම එයා බාර ගන්නවා. ඒ කියන්නේ මොකද්ද? ප්‍රධානියට පවරන්නේ. ඒ මුදල් ණය ගැතියාගෙන් එකතු කරගන්න බැරි වුණොත් බොල්නයක් වුණොත් ඒත් එයා බාර ගන්නවා. කැපකිරීමක් කරනවා. එහෙනම් ප්‍රධානිය වෙනුවෙන් කැපකිරීමක් කරනවා. ඒ සඳහා සාමාන්‍ය කොමිස් වලට අමතරව කැපකරු කොමිස් නමින් අතිරේක කොමිස් මුදලකුත් මෙයාට ලැබෙනවා. කවුද මේ නියෝජිතයා? කැපකරු නියෝජිතයා. කැපකරු නියෝජිතයා. කැපකරු නියෝජිත. නැත්නම් ඩෙල්කර් ඩෙයා ඒජන්ට් ඉංග්‍රීසියෙන් ඩෙල්කර් ඩෙයා. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. 2012 පැරණි නිර්දේශයට දාපු විභාග ප්‍රශ්නය. 22 ප්‍රශ්නය ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් සම්බන්ධ කරන ඕනෑම අවස්ථාවක් දැක්කද? නැවත අහනවා. මේක කීප සැරයක් මේ විභාගයට ඇහුවා. ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් සම්බන්ධ කරන ඕනම අවස්ථාවක්. ඕනම ස්ථානයක ඕනම අවස්ථාවක්. මේ සම්බන්ධ කරන කියන්නේ මොකද්ද? සම්බන්ධ වෙලා ඒ දෙගොල්ලෝ අතර ගනුදෙනුවක් සිදුවන අවස්ථාව. ගනුදෙනුවක් සිදුවන ස්ථානය මොකද්ද? වෙළඳ පොළ. වෙළඳ පොළ. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. 2013 නව නිර්දේශයට තහපු විභාග ප්‍රශ්නය 36 වෙනි ප්‍රශ්නේ අයන්න සහ ආයන්න කියලා කොටස් දෙකක් ඇහුවා. පහත සටහනේ හිස් කොටුව දාලා පද යොදා සම්පූර්ණ කරන්න. බොහොම සරල ප්‍රශ්නයක්. වෙළඳාම කොටස් දෙකකට බෙදෙනවා. දේශීය වෙළඳාම අනිත් එක මොකද්ද? විදේශීය වෙළඳාම. දේශීය විදේශීය. දේශීය වෙළඳාම කොටස් දෙකයි. එකක් මොකද්ද? දීලම තියෙන තොග වෙළඳාම අනිත් එක දන්නවා සිල්ලර වෙළඳාම. තප්පරයක්වත් හිතන්න ඕනේ නැහැ මේකට. මේ වගේම පුළුවන් තරම් කෙටියෙන්ම තප්පර 5න් 10න් ඉවර කරගන්න. දැන් විනාඩි 2කමාරක් විතර ලැබෙනවනේ. විනාඩි 2කමාර අපි තප්පර 15ක් ගත්තා කියලා. එහෙනම් විනාඩි 2යි කාලක් ලැබෙනවා. 2යි කාලේ ඉතුරු කරගන්න මොනවද? සංකීර්ණ ප්‍රශ්න තියෙනවා. සංකීර්ණ බහුවර්ණ ප්‍රශ්න, සංකීර්ණ ස්ථාන ප්‍රශ්න. ඒවට පුළුවන් ඒතර විනාඩි 5ක් 6ක් 7ක් වුණත් පාවිච්චි කරන්න. තේරෙනවද? කොච්චර සංකීර්ණ වුණත් අපි විනාඩි ගාණක් මේ ප්‍රශ්නේ එක එක පැති වලින් කියවලා එක එක කෝණයන්ගෙන් අපි තර්ක කරනකොට ඒ ප්‍රශ්නේ අපට සමීප වෙනවා. ඒ ප්‍රශ්නේ අපේ ප්‍රශ්නයක් වෙනවා. ඒ ප්‍රශ්නට උත්තරේ අපේ දෑතට එනවා. තේරුණාද? එතකොට මේවා අඩුම කාලෙකින් කරන්න. ඊට පස්සේ විදේශී වෙළඳාම් ප්‍රධාන කොටස් දෙකයි අප්‍රධානව තියෙනවා තව කීපයක්. ප්‍රධාන කොටස් දෙකයි මොනවද? අපනයන වෙළඳාම සහ ආනයන වෙළඳාම. අන්තරාල ප්‍රතිඅපනයන ඒව ලියන්න එපා. ඒවා මේට පස්සේනේ. තේරුණාද? ඔච්චරයි. ඒතර ලකුණු දෙකක් ලැබෙනවා සම්පූර්ණ උත්තරේට. ආයන එක් වර්ගයකට අයත් භාණ්ඩ අලෙවි කිරීම සඳහා විවිධ ප්‍රදේශවල ශාඛා පිහිටුවද වෙළෙන්සැල්. එකම වර්ගයේ භාණ්ඩ අලෙවි කරනවා විවිධ ප්‍රදේශවල ශාඛා වෙළෙන්සැල් මගින්. මොනවද? දාම නැත්තම් නානාංශ. මේකත් නිතරම විභාගයට අහනවා දාම එක. එක්ක දාම නැත්නම් නාංශ. එහෙම නැත්තම් උපාංග වෙළෙන්සැල්. චේන් shops කියන එක උපාංග වෙළෙන්සැල්. උපාංග වෙළෙන්සැල්. වෙළෙන්සැල් කියලා ලියන්න වෙනවා. උපාංග වෙළෙන්දසැල්. මොකද තියෙන ලෙස හැඳින්වෙන්නේ. ඔච්චරයි. ලකුණු සම්පූර්ණ දෙකක්. මේකට ලකුණු 1යි, මේකට ලකුණු 1යි ලකුණු දෙකක් හම්බ වෙනවා. මුළු ලකුණු දෙකම මෙයාට හම්බෙන්නේ නැහැ. බෙදිලා යනවා. ඊළඟ ප්‍රශ්නේ බලමු. 2014 විභාග ප්‍රශ්න පත්‍රයේ තිබු වෙච්ච ප්‍රශ්නේ. කිසියම් ප්‍රධානියෙකුගේ අධිකාරී බලයේ පැවරීම මත යම් කාර්යයක නිරත වන්නා හඳුන්වන්නේ හිස්තැනක් ලෙසයි. යම් ප්‍රධානියෙක් විසින් අධිකාරී බලය කියන්නේ යමක් කරන්න මේ ලබා දෙන හිමිකම. යම් ප්‍රධානියෙකුගේ අධිකාරී බලයේ පැවරීම මත යම් කාර්යයක නිරත වෙනවා. ප්‍රධානිය වෙනුවෙන් පෙනී සිටිනවා. කවුද? නියෝජිත. නියෝජිතය. නියෝජිතය.
ඊළඟට තියෙන්නේ 2014 ප්‍රශ්නයක්මයි. අතරමැදියෙකු නොමැතිව බහඬ බෙදා හැරීම හිස් තැනක් වේ. මොකක්ද ඒ කියන්නේ? අතරමැදියෙක් නැහැ. කිසිදු අතරමැදියෙක් නැහැ. බහඬ බෙදා හරිනවා. කවුද බෙදා හරින්නේ? නිෂ්පාදකයා. කාටද? පාරිභෝගිකයා. මොකද්ද? ඍජු අලෙවිකරණය. ඩිරෙක්ට් මාකටිං. ඍජු අලෙවිකරණය. ඩිරෙක්ට් මාකටිං. ඍජු අලෙවිකරණය. මේකට මට මතකයි ඍජු වෙළඳාම කියලා ලිව්වත් ලකුණු දුන්නයි අවුරුද්දේ. නමුත් නියම ටර්ම් එක ලියන්න නියම පොලයිට් ටර්ම් එක ලියන්න ඍජු අලෙවිකරණය. ඩිරෙක්ට් මාකටිං කියන එක. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. මේ ආදර්ශ ප්‍රශ්න ඔක්කොම ටික විභාග ප්‍රශ්න බොහොම අඩුවෙන් අහලා තියෙන්නේ මේ පාඩමේ. හිස්තනක් පාලනයක් යටතේ එකම වහලක් යට විවිධාංශ තුලින් අන්න විවිධාංශ තුලින් බහඬ පන්ති කීපයක් රෙදිපිලි ආහාර පාන විදුලි උපකරණ ආදී වශයෙන් කීපයක් අලෙවි කරන විට ඒවා හිස්තනක් වලින් සැලසෙන්නේ. මොකද්ද? අංශ කීපයක් මගින් බහඬ වර්ග කීපයක් බහඬ පන්ති කීපයක් මොනවද? බහුවංශ අනිවාර්යයෙන්. මොන පාලනයක්ද? මධ්‍යගත පාලනයක්. අංශ 10ක නම් අංශ 10ම එක කළමනාකරණ මණ්ඩලයකින් පාලනය කරනවා. හැබැයි වෙන වෙනම තමයි ඒ මේ සීලු ගඳුරු වෙන්නේ. මුදල් ලෑකෙමු වෙනම ඉන්නවා, සේවකෝ වෙනම ඉන්නවා. තේරෙනවද? එහෙනම් මධ්‍යගත පාලනයක්. මධ්‍යගත පාලනයක් යටතේ එකම වහලක් යට විවිධ අංශ. මොකද්ද? බහුවංශ නැත්තම් තව වචන මොකද්ද? බහුවංශ අනිත් එක මොකද්ද? ආංශික. මතකනේ ආංශික. ආංශික. එහෙමත් නැත්නම් දෙපාර්තමේන්තු කියලා කියනවා. දෙපාර්තමේන්තු වලින් සැලෙත් හරි. පැහැදිලි කළේසි. ඊළඟට ගැනුම්කරු මුදල් ගෙවනු ඇතැයි යන විශ්වාස මත කිසිදු අපයක් හෝ ලිඛිත සාක්ෂියක් රහිතව සිදු කරන ණයට විකිණීම. ගැනුම්කරු මුදල් ගෙවනු ඇතැයි යන විශ්වාස ගොඩයි. මෙයා කොහොමත් මුදල් ගෙවයි. මෙයාට මුදල් නැතුණත් ගෙවයි. රැකියාව අහිමුණොත් ගෙවයි. තේරුණාද? බිස්නස් බංකොලොත් උනොත් මෙයා ගෙවයි. විශ්වාස ගොඩක් තියෙනවා. විශ්වාස මත කිසිදු අපයක් හෝ ලිඛිත සාක්ෂියක් නැහැ. අඩු ගන්න ලිඛිත පොරොන්දු පත්‍රයක්වත් ඉල්ලගන්නේ. නිකන් මුදල් ගෙවනවා කියන විශ්වාසෙට ණයට විකුණනවා. සිදු කරන ණයට විකිණීම. මේක දේශීය වෙළඳාමෙදිත් විදේශ වෙළඳාමෙදිත් දෙකේදීම අහන්න පුළුවන්. මොකද්ද? ඕපන් account trading කියන්නේ මේකයි. ඕපන් account මොකද්ද? විවෘත ගිණුම මත කරන වෙළඳාම. 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 ඕපන් account trading. සමහර අය ඔක විවෘත පොත් ගිණුම මත කරන වෙළඳාම කියලාත් කියනවා. එනමුත් ඒක වඩා හොඳ විවහාර තියෙන විවෘත ගිණුම් මත කරන වෙළඳාම. පැහැදිලිනේ? කිසිදු අපයක් නැහැ. පොරොන්දු පත්‍රය මොකුත් නැහැ. විශ්වාසර ඒ කියන්නේ මම මේ කරන ණයට විකුණුම් වලට අදාළ වටිනාකම මෙයා මට අනිවාර්යෙන් ගෙවාවි. නොගෙවින එක නැහැ කියන පදනම යටතේ අලෙවි කිරීම. ඊළඟ ප්‍රශ්නේ බලමු. නිෂ්පාදකයින්ට සිය නිෂ්පාදිත අලෙවි කිරීමටත් පාරිභෝගිකයින්ට බහඬ මිලට ගැනීමටත් රජයේ හෝ පළාත් සභාව විසින් යටිදල පහසුකම් සපයා නඩත්තු කරන ස්ථාන. මතකයිනේ? මීට කලිනුත් අර නිශ්චිත පිළිතුරු සපයන ප්‍රශ්නවලට අපි කතා කරා. නිෂ්පාදකයින්ට බහඬ අලෙවි කරන්න පුළුවන්, පාරිභෝගිකයින්ට බහඬ මිලදී ගන්න පුළුවන්. තේරෙනවද? ඒවා මිලඳු ගන්න පුළුවන්. රජයේ හෝ පළාත් සභාව විසින් යටිදල පහසුකම් සපයා නඩත්තු කරන ස්ථාන මොනවද? ආර්ථික මධ්‍යස්ථාන නැත්නම් වෙළඳ මධ්‍යස්ථාන. ආර්ථික මධ්‍යස්ථාන. ඊළඟට හතරවෙනි ආදර්ශ ප්‍රශ්නේ ව්‍යාපාරිකයන් විසින් ණයට විකුණන ලද විස්තර ඇතුළත් කර මාසිකව තම ණයගැතියන් වෙත එවනු ලබන ලියවිල්ල. මම ඔබට ණයට විකුණනවා. මම මාසයක් අවසානයේදී ඔබට එවනවා ලියවිල්ලක් ප්‍රකාශනය. ඒ මාසය තුල මම ඔබට ණයට වික්ක ගනුදෙනු වල තොරතුරු. තේරුණාද? මම ණයට වික්කනම් ඒවත් දානවා. ඔබ සල්ලි දුන්නා නම් ඒවත් දාලා අවසානයේ මට ලැබිය යුතු ශේෂය දක්වනවා. මොකද්ද? ගිණුම් ප්‍රකාශනය, ස්ටේට්මන්ට් ඔෆ් account නැත්නම් ගිණුම් හිලව් විස්තර ගැන තෝකම. ගිණුම් ප්‍රකාශනය.
ගිනුම් ප්‍රකාශනය. ගිනුම් හිලව් විස්තරය කොත් හරිය එකත් ඔන්න මතක තියාගන්න ගිනුම් හිලව් විස්තරය. ගිනුම් හිලව් විස්තරය. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. ක්‍රීඩා භාණ්ඩ, ස්වර්ණාභරණ, පොත්පත් ආදී අලෙවි කරනු ලබන වෙළෙන්සැල් මොනවද මේ? ක්‍රීඩා භාණ්ඩ කියන විශේෂ වර්ගයක්. ඒක හැමෝටම කරන්න බෑ. විශේෂිත දැනුමක් තියෙන්න ඕන. පොත්පතුත් එහෙමයි. ස්වර්ණාභරණත් එහෙම නෝද? විශේෂිත වෙළෙන්සැල්. ඒ වගේ විශේෂිත භාණ්ඩයක් අලෙවි කරන්න විශේෂ නිපුණත්වයක් තියෙන අය තමයි මේ අදහස් කරන්නේ. දැන් බලන්න සමහර ඔබ දන්න සමහර ඔබේ ගෙවල් ළඟ තියෙන ග්‍රොසරිස් වල තියෙනවා පළතුරු. තියෙනවා. අලෙවි වෙන්නේ. අලෙවි වෙන්නේ මොකද ඒගොල්ලෝ ආකර්ෂණීය කරන්නේ. නමුත් සමහරට ඔය කිට්ටුවම තියෙන ලොකු පළතුරු කඩයක් අර වගේ එක 100,000 කුලක පළතුරු කියන්නේ අපි දුම් පපාය කියලා පපාය ලොරි ගණන් බාන්නේ තැනට. කෙසෙල් කියන්නේ ලොරි දෙක තුනක් බානවා. මොකද වෙන්නේ? සාර්ථක වෙන්නේ ඒකයි. මොකද ඒගොල්ලෝ දන්නවා ඒ පළතුරු නශ්‍ය වීම අඩු කරගන්න. නරක වීම අඩු කරගන්න පුළුවන් වෙන විදිහට වෙළඳාම් සැලසුම් කරන්න. මේ බඩු ටික අලෙවි කරන්න ඒගොල්ලෝ උපාය මාර්ග දන්නවා. විශේෂිත වෙළඳසැල් නේ? විශේෂිත වෙළඳසැල්. ඊළඟ ප්‍රශ්නය නිශ්චිත මුදලක් හෝ ඉලෙක්ට්‍රෝනික කාඩ් පතක් ඇතුළත් කළ විට අවශ්‍ය භාණ්ඩ හෝ සේවා ස්වයංක්‍රීයව නිකුත් කරන ලබන යන්ත්‍ර. තේරෙනවද? එක්ක නිශ්චිත මුදලක් නැත්නම් විශේෂිත ඉලෙක්ට්‍රෝනික කාඩ් පතක් ඇතුළත් කරාම ඒක ඒ මැෂින් එකේ තියෙන උපදෙස් අනුව අපි ඉල්ලුවම අපිට භාණ්ඩ හෝ සේවා ස්වයංක්‍රීයව නිකුත් කරනවා. මතකනේ? ස්වයංක්‍රීය විකුණුම් යන්ත්‍ර. automated selling machines. ස්වයංක්‍රීය විකුණුම් යන්ත්‍ර. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. භාණ්ඩයක ලකුණු කළ මිලෙන් අඩු කරන ප්‍රතිශතය මතකනේ? මාකප් ප්‍රයිස් එක ලකුණු කළ මිලෙන් අඩු කරන එක. නැත්නම් ඉන්වොයිස් මිලෙන් අඩු කරනවා. මොකද්ද? වෙළඳ වට්ටම. හරිම සිම්පල් නේද? මේ වගේ ප්‍රශ්න විභාගයට අහනවා. වෙළඳ වට්ටම්. වෙළඳ වට්ටම්. ඊළඟ එක මිලදී ගන්නා ප්‍රමාණය අනුව වෙනස් ආකාරයෙන් ලබා දෙන වට්ටම්. මොන වෙළඳ වට්ටම් ලෙස හඳුන්වන්නේද? මිලදී ගන්නා ප්‍රමාණය වැඩි වෙනකොට වැඩියෙන් දෙනවා. අඩු වෙනකොට අඩු කරනවා. මේක ඇතුළේ වෙළඳ වට්ටමක් තමයි ලකුණු කළ මිලෙන් අඩු කරන ප්‍රමාණය. අපි විශාල තොග ගත්තොත් මොකද ඉතා ඉහළ වට්ටමක් ලැබෙනවා. අඩුවෙන් තොග ගත්තොත් අඩු. මොකද්ද? ප්‍රමාණ වෙළඳ වට්ටම්. ප්‍රමාණ quantitative trade discount. ප්‍රමාණ වෙළඳ වට්ටම්. ප්‍රමාණ වෙළඳ වට්ටම් තියෙනවා. මතකයිනේ? ඒකෙන් මේ වට්ටමේ අරමුණ මොකද්ද? විශාල තොග වශයෙන් මිලදී ගන්න ගැනුම් කරුන් පෙළඹවීම. එහෙම ගත්තොත් තමයි අපිට මේ වට්ටම වැඩියෙන් හම්බ වෙන්නේ. ඊළඟ ප්‍රශ්න බලමු. ණයට ලබාගත් භාණ්ඩවල වටිනාකම නියමිත දිනකදී ගෙවන ලෙසට විකුණුම්කරු විසින් අත්සන් තබා ගැනුම්කරු නිකුත් කරන ලියවිල්ල. දැන් මගෙන් ඔබ ණයට ගන්නව භාණ්ඩ. ඒ ණයටගත් භාණ්ඩවල මට ලැබිතු මුදල නියමිත දිනකදී ගෙවන ලෙසට නියම කරමින් විකුණුම්කරු විසින් අත්සන් තබා ගැනුම්කරුටයි මේක යවන්නේ. විකුණුම්කරු තමයි කියන්නේ මොකද්ද? වික්‍රය තුණ්ඩුව නැත්තම් විකුණුම් තුණ්ඩුව. මේ වගේම එකක් ගැනුම්කරුත් අත්සන් කරලා දෙනවා ගෙවන්නම් පොරොන්දු මත. මොකද්ද ඒක? ක්‍රය තුණ්ඩුව නැත්තම් ගැනුම් තුණ්ඩුව. මතකයිනේ ලේඛන දෙකම වික්‍රය තුණ්ඩුව. ඊළඟ එක විද්‍යුත් වෙළඳාම තුලදී හිස්තනක් බිහි නොවන අතර හිස්තනක් බිහි වේ. විද්‍යුත් වෙළඳාම කියන්නේ අන්තර්ජාලය ඔස්සේ ඇනවුම් කරලා තොරතුරු හොමාරු කරලා ගෙවීම් කරලා සිදු කරන වෙළඳාමනේ. ගැනුම්කරු විකුණුම්කරු හමු වෙන්නේ. ඒ නිසා විකුණුම්කරුට ලෝකේ ඕනම රටක ගැනුම්කරුවෙකුට සම්මුඛ වෙලා භාණ්ඩ අලෙවි කරන්න පුළුවන්. එහෙනම් මේක මොකද වෙන්නේ? වෙළඳාම තුලදී මොකද්ද බිහි නොවන්නේ? වෙළඳපොළ ස්ථානයක් බිහි වෙන්නේ. ඇයි? ගැනුම්කරු විකුණුම්කරු සම්මුඛ වෙන්නේ නැහැ භෞතිකව. එහෙනම් වෙළඳපොළ ස්ථානයක් නැහැ. අතර මොකක්ද ඇති වෙන්නේ? වෙළඳපොළ අවකාශයක්. මාකට් ස්පේස් එකක් තමයි ඇති වෙන්නේ. එහෙනම් පළවෙනි ස්ථාන තුලදී
වෙළඳපොළ ස්ථානයක් මාර්කට් ප්ලේස් එකක් නැහැ. වෙළඳපොළ ස්ථානයක්. ප්ලේස් එකක් ප්ලේස් එකක්. බිහිනුවන අතර වෙළඳපොළ අවකාශයක් තමයි ඇති වෙන්නේ. වෙළඳපොළ අවකාශය. ඒ කියන්නේ ස්පේස් එක. ඇති පැහැදිලිනේ? හොඳ ප්‍රශ්නයක් ඕක. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. ගැනුම්කරු විසින් විකුණුම්කරු වෙත සාමාන්‍යයෙන් යවනු ලබන ලේඛන වන්නේ. ලේඛන දෙකක් තියෙනවානේ. ගැනුම්කරුවෙක් විකුණුම්කරුට යවන ලේඛන දෙකක්. එකක් මොකක්ද? මුලින්ම යවන්නේ මොකක්ද? මුලින්ම යවන්නේ මිල විමසුම. මිල ඇතුළු කොන්දේසි විමසලා යවන ලිපිය මිල විමසුම. අනිත් එක මොකක්ද? ඊට පස්සේ මිල කියුමක් එනවනේ. එයාගේ මිල කියුමාවන් පස්සේ මිල කියුමේ තියෙන මිල සහ කොන්දේසිට එක ගණන් මෙයා ඇනවුම් කරනවා. භාණ්ඩ ඉල්ලා යවන මොකද්ද? ඇනවුම් දෙවුනේ වань. එහෙනම් පළවෙනි එක තමයි මිල විමසුම. දෙවෙනි එක තමයි එතකොට ඇනවුම. 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 පැහැදිලිනේ? ඊළඟ ප්‍රශ්නය. හිස්තනක් විසින් හිස්තන වෙත සාමාන්‍යයෙන් යවනු ලබන ලේඛන වන්නේ මිල කියුම හා අනිත් එකයි. මොකක්ද? හොල්මන්ද නෑ හොල්මන්ගේ නෙවෙයි පප. මුලින් බැරි නම් මං කියන මැදින්. මැදින් බැරි නම් අගින්. අගින් බැරි නම් අගයි මුලයි. එක්ක අගයි මැදයි කම්පෙයාර් කරන්න. දැන් මේක මුලදී විලෝදයක් තේරෙන්නේ නෑ. හිස්තනක් විසින් හිස්තනක් වෙත සාමාන්‍යයෙන් යවුන් ලබන ලේඛන වන්නේ අන්න මැදින් කියවෙනවා. ලේඛන වන්නේ එකක් මිල කියුම. මිල කියුම කියනකොට මේකෙන් මොකද වෙන්නේ? කවුද කියන එක අපට මතක් වෙන්නට ඕනේ. කවුද කියන එක උණුට එන්න ඕනේ. මිල කියුම. මිල කියුමක් යවන්නේ කවුද? විකුණුම්කරු. ගැනුම්කරුවෙක් තමයි මිල ඇතුළු කොන්දේසි විමසලා මිල විමසුමක් කරන්නේ. ඒකට පිළිතුරු ලිපිය යවන්නේ කවුද? විකුණුම්කරු. එහෙනම් මිල කියුම කියනකොට මතක් වෙන්න ඕනේ විකුණුම්කරු. එහෙනම් අහන හිස්තනක් විසින් හිස්තනක් වෙද. එහෙනම් මොකද මේ වෙලා තියෙන්නේ? මිල කියුම යවන්නේ විකුණුම්කරු නම් විකුණුම්කරුගෙන් තමයි මේක ආරම්භ වෙන්නේ. එහෙමයි දැන් දැකද ප්‍රශ්නේ අගින් අපි හොයාගන්න මුල. දැක්කනේ? විකුණුම්කරු විසින්. විකුණුම්කරු විසින්. විකුණුම්කරු විසින්. ගැනුම්කරු වෙත. ගැනුම්කරු වෙත සාමාන්‍යයෙන් ලැබෙන ලේඛන වන්නේ මිල කියුම අනිත් මොකද්ද? විකුණුම් පස්සේ වන්නේ මොකද්ද? මොන වොයිසිද? ඉන්වොයිස්. විකුණන්න පෙර තමයි මිල කියුමේ වන්නේ. වික්කම් පස්සේ වන්නේ ඉන්වොයිස්. පැහැදිලි? අපි බලමු ඊළඟ ප්‍රශ්නය. විකුණුම්කරු විසින් ගැනුම්කරුට යවන ලද භාණ්ඩ වලට වඩා අඩුවෙන් ගිණුම්ගත කර ඇති විට එම ප්‍රමාණයේ ණයගැතියාට එකතු කළ බව ඔහු වෙත දන්වා යවන ලියවිලි. තේරෙනවද? විකුණුම්කරු විසින් ගැනුම්කරුට යවන ලද භාණ්ඩ වලට වඩා අඩුවෙන් ගිණුම්ගත කර ඇති විට එම ප්‍රමාණයේ ණයගැතියාට එකතු කළ බව ඔහු වෙත දන්වා යවන ලියවිලි. භාණ්ඩ වල වඩා අඩුවෙන් ගිණුම්ගත කර ඇති විට මේකේ තේරුම මේ වගේ එකක් මේ කියන්නේ. විකුණුම්කරු විසින් ගැනුම්කරුට යවන ලද භාණ්ඩ වලට වඩා අඩුවෙන් තමයි ගිණුම්ගත කරලා තියෙන්නේ. තේරෙනවද? එහෙනම් අපි දැන් විකුණුම්කරු භාණ්ඩ වික්කට පස්සේ යාගේ ලෙජරේ ගිණුම් තබනවානේ. තේරෙනවද? කොහොමද තබන්නේ? එයා විකුණුම්කරු එහෙනම් එයාට අනිවාර්යෙන් අවශ්‍යයි විකුණුම් ගිණුමක්. විකුණුම් ගිණුමක් අවශ්‍යයි. හරිද? ණය ගැති ගිණුමක් අවශ්‍යයි. එයා විකුණන ණයටනේ. ණය ගැති ගිණුම. හොඳට අහගන්න මේ කියන එක. එතකොට විකුණුම්කරු විසින් ගැනුම්කරුට යවන ලද භාණ්ඩ වලට වඩා අඩුවෙන් අපි හිතමු මෙතන යැව්වා ලක්ෂයක බඩු. ලක්ෂයක භාණ්ඩ යැව්වා. හරිනේ? නමුත් ගිණුම්ගත කළේ 90,000ක භාණ්ඩ. එහෙම හිතන්නකෝ 10,000ක් මිස් වුණා. අමතක වීම. 90,000ක භාණ්ඩ. යැව්වා ලක්ෂයක් ගිණුම්ගත කළේ 90,000 අඩුවේ. එහෙනම් මොකද කරන්නේ? විකුණුම් ගිණුම බැර කරනවා 90,000ක්. හරිනේ?
90,000ක් ණයගැති ගිණුම හර කරනවා 90,000ක්. නිතරම විකුණුම් බැරේ ණයගැති හර. ඒක අපේ වත්කම් ගිණුමක් අපට ලැබෙන්න ඕනේ. දැන් මේක ඇහුනේ. නමුත් පසුව මේක දැනගන්න. තේරෙනවද? පසුව දැනගෙන මේ රුපියල් 10,000 ණයගැතියට එකතු කරන්න. තේරෙනවද? ණයගැතියට එකතු කරන්නේ කොහොමද? ණයගැති ගිණුම හර කරනවා 10,000ක් විකුණුම් ගිණුම බැර කරනවා 10,000. දැන් හරි. දැන් අන්න විකුණුම් කරු ලෙජරේ මේ අඩුව නිවැරදි කරගත්තා. මෙහෙම කරාට බෑ. ණයගැති අතර මේක දැනගන්න එපා. අපිට මේක තනිපංගලේ මුහුදකලා අපිට විතරක් කරන එක අසාධාරණයිනේ. එහෙනම් අපි ඔයාට ලක්ෂයක බඩු එව්වට වැරදීමකින් 90,000යි හර කළේ දැන් අපි ඉතුරු 10,000ත් හර කළා කියලා දන්වා යවන ලේඛනයක් මගේ. තේරුණාද? හර කළ බව දන්වා යවන ලේඛන නිසා අපි කියන්නේ මොකද්ද? හරපත. හර කළ බව දන්වා යවන ලේඛන නිසා අපි ඒකට කියන්නේ මොකද්ද? හරපත. මම මේක මේ මතක තියාගන්න ක්‍රමය උගලට කිව්වේ. අඩුවෙන් කියන්නේ ණයගැතියටත් එහෙනම් අඩුවෙන් ගිණුම් ගත කළේ. නමුත් අපි ලක්ෂක එව්ව එහෙනම් 10,000 පාඩු කරගන්න බෑනේ. අපි පස්සේ මොකද කරන්නේ? ඒක ණයගැති ගිණුම හර කරලා විකුණුම් ගිණුම් බැර කරලා නිවැරදි කරනවා. ඌනතාවේ. කළා ඒ බව දන්වා යවනවා. කාටද? ගණුම් කරුට. ඒ කියන්නේ ණයගැතිය නැත්තම් ගණුම් කරුගේ ගිණුමට හර කළ බව දන්වලා යවන නිසා අපි ඒකට කියන මොකද්ද? හරපත. අන්න එහෙම එකම තියෙන කටපාඩම් කරන්න බෑ. බුද්ධියෙන් හිතන්න ඕන හරපත. ඔය වගේ තමයි දැන් ණයගැතියගේ ණයගැතියට අපි ලක්ෂයක වික්කා. විකුණලා 1,20,000ක් සටහන් කරන වැඩි. ඒකත් වැරදිනේ. පසුව මොකද කරන්නේ? ඒ 20,000 බැර කරනවා. එහෙනම් ණයගැති ගිණුම බැර කරනවා. වරලා විකුණුම් ගිණුම හර කරනවා. ඒකනේ විරදි කරනවා. ණයගැති ගිණුම බැර කරලා ඒ බැර කළ බව දන්වන්න ලිපියක් යවනවා. එහෙනම් බැර කළ බව දන්වා යවන ලිපිය තමයි බැරපත කියන්නේ. මේ පැත්තට බැරපත. තේරුණාද? රයිට්. ඊළඟට පාරිභෝගිකයින්ට මිලට ගන්නා ප්‍රමාණය අනුව ප්‍රතිලාභ ලැබිය හැකි සිල්ලර වෙළඳසල් වර්ගයේ වන්නේ. මොකද ඒ කියන්නේ? මිලදී ගන්න ප්‍රමාණය අනුව ප්‍රතිලාභ හම්බ වෙනවා. දැන් මිලදී ගන්න භාණ්ඩවල අනුපාතය අනුව වාර්ෂිකව ලාභ බෙදන එකම ව්‍යාපාර සංවිධානය මොකද්ද? සමූපකාර. එහෙනම් සමූපකාර යටතේ ක්‍රියාත්මක වෙන සමූපකාර නැත්නම් පාරිභෝගික සමූපකාර සමිති. ඒ කියන්නේ කෝප් සුපර් සිටි නැත්නම් කෝප් සුපර් සෙන්ටර් කියලා තියෙන්නේ. ඒ පාරිභෝගික සමූපකාර සමිතියක අපි බඩු ගන්නකොට ඒ ගන්න සෑම ගඳුනකටම අපිට මොකද වෙන්නේ? ලාභ හම්බ වෙන උරුදු අවසානයේ. ඒ කියන්නේ අපි සමූපකාරය සමග සමාජිකයන් වශයෙන් සිදු කළ ගනුදෙනු වල අනුපාතය මත ලාභය බෙදෙනවා. තේරෙනවද? එහෙනම් මොකද්ද කරන්නේ? වර්ගයේ වන්නේ සමූපකාර සිල්ලර වෙළඳසැල්. සමූපකාර සිල්ලර වෙළඳසැල්. පැහැදිලිනේ? අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. භාණ්ඩ වැඩි වැඩියෙන් මිලට ගැනීමට පෙළඹවීම සඳහා වෙළඳුන් විසින් හිස්තැනක් වට්ටම් ලබා දී. විශාල තොග වශයෙන් ගත්තොත් වැඩිපුර වට්ටම් හම්බ වෙනවා. ඒ නිසා වැඩි වැඩියෙන් මිලදී ගන්න පොළඹවනවා. මොකද මේකට කියන්නේ? ප්‍රමාණ වෙළඳ වට්ටම්. ප්‍රමාණ. මිලදී ගන්න ප්‍රමාණය අනුව ගෙවන වට්ටම් වැඩි කරලා. ප්‍රමාණ වෙළඳ වට්ටම්. පැහැදිලිනේ? ඔව් අපි අද දවසේ මේ පාඩම තුලින් දේශීය වෙළඳාම හා සම්බන්ධ අර සැපීම් වර්ගයේ ප්‍රශ්න, ඒ කියන්නේ හිස්තැන් පුරවන ප්‍රශ්න සහ නිශ්චිත පිළිතුරු සපයන ප්‍රශ්න 2000 වර්ෂයේ සිට 2020 දක්වා විභාගයට ආව ප්‍රශ්න සාකච්ඡා කළා. ඊට අමතරව අපි ආදර්ශ ප්‍රශ්න ගණනාවක් සාකච්ඡා කළා. මේ වන විට සමස්තයක් වශයෙන් 2020 සිට 2000 දක්වා පේපර්වල දේශීය වෙළඳාම හා සම්බන්ධ ව්‍යුහගත සහ වාස්තික අභ්‍යාස සියල්ලම සාකච්ඡා කරා. එතනින් නොනැවති ව්‍යුහගත සහ වාස්තික යටතේ අනුමාන විභාග ප්‍රශ්න කීපයක් සාකච්ඡා කළා. මේ සෑම අවස්ථාවකදීම අපේක්ෂිත පිළිතුරු වල ස්වරූපය, ස්වභාවය සහ ධාරිතාවය සිහිපත් කරමින් පිළිතුරු පත්‍ර සමීක්ෂණයේදී ලකුණු ලබා දෙන ආකාරයේ අවශ්‍යතාවය මත පැහැදිලි කරමින් සාර්ථකව මේ පාඩම් මාලාව අපි නිමා කරනවා. මේ වන විට දේශීය වෙළඳාම් ඒකකයේදී විභාගයේදී ඔබට යොමු වන ඕනෑම ප්‍රශ්නයකට කිසිදු චකිතයකින් තොරව, කිසිදු පීඩනයකින් තොරව දැඩි විශ්වාසයෙන් යුතුව 100%ක්ම ලකුණු ලබා ගන්න පුළුවන් වන ආකාරයේ පරිපූර්ණ නිවැරදි පිළිතුරු ලිවීමට අනිවාර්යයෙන්ම ඔබ තුල දැන් ශක්තිය තියෙනවා. ඔබ සමහරට නැහැ කියලා හිතන්න පුළුවන්. හිතුවත් ඔබ දන්නේ නැතුණාට ඔබට ඒ ශක්තිය අවිල්ල තියෙනවා.
දැන් හෙට විභාග තියලා බලන්න ඔබට ලියන්න පුළුවන්. පැහැදිලිද? රයිට්. අපි එතකොට 11 වන පාඩම් මේකකේ අන්තර්ජාතික වෙළඳාමට සම්බන්ධ පාඩම් පරිච්ඡේද අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙනවා.